දක්වා ඉගෙන ගත්ත ප්‍රමේයයන් කොහොමද ගණන් ඇතුලේ දෙන්නේ කියලා. ඒතර මම පළවෙනි ගණන විදිහට ගන්නවා වෘත්තයේ කාර්යය 10 සෙන්ටිමීටර් හා PQ 16 සෙන්ටිමීටර් නම් මෙන්න මේ OA දුර අහනවා. ඒතර මේ ප්‍රමේය දැක්කහම ඔයාට ගාන දැක්කහම ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රමේය මොකක්ද කියලා. ඒතර මෙන්න මේ ලක්ෂණ ටික දැක්කහම ඔයාලට ප්‍රමේය මතක් වෙනවා. අපි වෘත්ත ප්‍රමේයන් වල ඉගෙන ගත්ත පළවෙනි සහ දෙවෙනි ප්‍රමේය. මොකක්ද මේ ප්‍රමේයන් වලින් කියන්නේ? පළවෙනි ප්‍රමේයයෙන් කියනවා පළවෙනි ප්‍රමේයයෙන් කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා ජායක මධ්‍ය ලක්ෂයට අපි රේඛාවක් ඇඳුවොත් මෙන්න මේ රේඛාව ලම්බක වෙනවා කියලා කිව්වා. ඒකේ අනිත් අවස්ථාව තමයි මේ තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳලා ජායකට ලම්බකයක් ඇඳලා තියෙනවා. එහෙනම් මොකද්ද ප්‍රතිඵලය? මෙන්න මේ ලම්බකයේ මේ ජාය හරි මැදින් දෙකට බෙදෙනවා. ඒ කියන්නේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් අපිට මේ රූපය දැක්කට පස්සේ එන සියලු දත්ත රූපය ඇතුලේ සටහන් කරගන්න ඕනේ. එහෙනම් PA දුර AQ දුරට සමානයි කියලා මට රූපේ සටහන් කරගන්න පුළුවන්. දැන් අපි ගානට ආවොත් අපිට ප්‍රමේයෙන් ගන්න පුළුවන් දත්තය තමයි PA දුරයි AQ කියන දුරයි සමානයි කියලා. දැන් අපි ගානට ආවොත් ගාන අපිට දත්ත කිහිපයක් දෙනවා අරය 10යි කියලා සහ PQ 16යි කියලා. අපෙන් අහන්නේ මෙන්න මේ OA දුර. හරි. මම ගත්තොත් PQ 16යි කියන දත්තය PQ කියන්නේ මෙන්න මේ මුළු දිගට. එහෙනම් මේ 16 දැන් ඔයාලට පේනවා සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. එහෙනම් මට ගන්න පුළුවන් මේක කොටසක් 8යි මේක කොටසක් 8යි කියලා. ඊළඟට තව කියනවා අරය 16යි කියලා. එහෙනම් මම අරයක් අඳගත්තොත් වෙන මෙහෙම මට කියන්න පුළුවන් මෙන්න මේ දුර සෙන්ටිමීටර් 10යි කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ දුර සෙන්ටිමීටර් 10යි. ඕනෑම අරයක් දිගින් සමානයිනේ. එතකොට මේ දුර 10යි මේ දුර 8යි. අපෙන් අහනවා මෙන්න මේ OA දුර. ඒතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර පාද තුනේ දිග අතර සම්බන්ධයක් තියෙනවා. අපි ඒකට කියනවා මේකත් ජ්‍යාමිති එක්තරා ප්‍රමේයක් පයිතගොරස් සම්බන්ධය කියලා කියනවා. හරි. මම ගත්තොත් පයිතගොරස් සම්බන්ධය මට ගන්න පුළුවන් මෙන්න මේ OQ කියන පාදයේ වර්ගය කියන්නේ කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. පයිතගොරස් ප්‍රමේය දන්නවා මේක ඉක්මනට ලියා ගන්න පුළුවන්. එහෙනම් AQ වල වර්ගය ධන OA වල වර්ගය. මෙතනින් බලන්න අපි දැන් හොයන්න ඕනේ මෙන්න මෙය. එහෙනම් ඉතුරු දත්ත දෙක දන්නවා ඇති. අපි දන්නවා OQ වල වර්ගය කියන්නේ OQ 10යි. එහෙනම් OQ වල වර්ගය කියන්නේ 10 වර්ගය. AQ කියන්නේ 8යි කියලා දන්නවා අපි. එහෙනම් 8 වර්ගය දාන්න. OA වල වර්ගය අපි හොයන්න ඕනේ OA කියන දුර. එහෙනම් මේ වෙද්දි OA වල වර්ගය තියෙද්දි ඉතුරු එකේ අපි සංඛ්‍යාත්මක වර්ගය දන්නවා. එහෙනම් 10 වර්ගය 100යි. මේ පැත්තේ න 8 වර්ගය 64යි. මේ පැත්තේ න OA වර්ගය. මට ඕනේ හොයන්න OA වනම් OA ව මේ සමීකරණේ එක පැත්තක තනි කරගන්න ඕනේ. එහෙනම් OA මෙහෙම ඉද්දි මම 64 මේ පැත්තට ගේනවා. එහෙනම් ධන 64ක් මෙහෙට එන්නේ ඍණ 64ක් වෙලා. එහෙනම් ඔයා දන්නවා 100 ඍණ 64යි සමානයි OA වර්ගය. මම පැත්ත මාරු කරලා ලියාගත්තොත් මට ලියන්න පුළුවන් OA වර්ගය සමානයි 100න් 64ක් ගියොත් 36යි. අපිට ඕනේ OA. මෙතන තියෙනවා OA වල වර්ගයක්. ඔයා දන්නවා ගණිතයේ වර්ගයක් ඉවත් කරන්න නම් වර්ග මූලයක් ගේන්න ඕනේ. එහෙනම් සමීකරණයේ එක පැත්තකට කරන දේ අනිත් පැත්තට කරනවා. එහෙනම් මේ පැත්තට වර්ග මූලයක් ගේනවා. මේ වර්ගය සහ මේ වර්ග මූලය කැපිලා යනවා. එහෙනම් අපිට OA ට උත්තරයක් එනවා 36 වර්ග මූලය 6 කියලා. එහෙනම් OA දුර අපෙන් අහන්නේ අපි ඒකකත් එක්ක උත්තරය දෙන්න ඕනේ. එහෙනම් OA සමානයි 6 සෙන්ටිමීටර්. මේ කතා කරන්න යන්නේ වෘත්ත ප්‍රමේයන් වල තුන්වෙනි වෘත්ත ප්‍රමේය විදිහට අපි ඉගෙන ගත්තා. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ කෝණයක් හැදුවොත් ඒ ඡාපයෙන්ම පරිධිය හදන කෝණය වගේ ඒ කේන්ද්‍රය හදපු කෝණය දෙගුණයක් කියලා ප්‍රමේයක් කතා කරා තුන්වෙනි ප්‍රමේය විදිහට. එතකොට අන්න ඒ ප්‍රමේය දෙන ගණන් කීපයක් තමයි අපි මේ කතා කරන්න යන්නේ. එහෙනම් මෙතන කෙලින්ම ප්‍රමේය පේන්න තියෙන අපි දන්නවා මේ කේන්ද්‍රයේ හදපු කෝණය මේ පරිධිය හදපු කෝණය වගේ දෙගුණයක් කියලා. එහෙනම් මට ගන්න පුළුවන් මෙයා x නම් මෙතනගේ 2x වෙන්න ඕනේ. එහෙනම්
2x වලගේ දැන් අපි දන්නවා 60යි කියලා. එහෙනම් මට කෙලින්ම ලියන්න පුළුවන්. 2x සමානයි අංශක 60යි. x හොයන්න නම් දෙපැත්තම 2කින් බෙදෙනවා. එහෙනම් x සමානයි අංශක 30යි. ඊළඟට මතක් කරගන්න ඕනේ මේ හැම ගානක්ම මම විසඳන්නේ ප්‍රමේයයන් ටික අහුවෙන්න සහ කෙටි ප්‍රශ්න විසඳන ආකාරයට. දැන් අපි ලකුණු 10ක ගානක් හදද්දී වරහණක් ඇරලා අපි මේ වරහණ ඇතුලේ හේතුව ලියන්න ඕනේ. ඒ කියන්නේ 2x 60යි කියලා ගත්ත හේතුව අපි වරහණක් ඇතුලේ සඳහන් කරන්න ඕනේ. හැබැයි කෙටි ප්‍රශ්නෙක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපි දෙවෙනි ගානට ගියොත් දෙවෙනි ගානේ මේ රූපෙම පොඩ්ඩක් වෙනස් විදිහට ඇඳලා තියෙනවා. හැබැයි ළමයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රූපෙම තමයි මේ තියෙන්නේ. එතකොට කොහොමද අපි ප්‍රමේයයක් අඳුරගන්නේ? ප්‍රමේය බලන්න අර ප්‍රමේය ඇතුලේ කතා කරන ලක්ෂණ ටික මේකේ තියෙනවද කියලා. කේන්ද්‍රය ආපාදනය කරපු කෝණයක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ කෝණේ අගේ අපිට x කියලා දීලා තියෙනවා. ඊළඟට බලන්න ඒ ඡාපයෙන්ම පරිධිය ආපාදනය කරපු කෝණයක් ඉන්නවද කියලා. පරිධිය ආපාදනය කරපු කෝණෙකුත් ඉන්නවා. එහෙනම් අපි ඉගෙනගෙන තියෙනවා මේ පරිධිය ආපාදනය කරපු කෝණය වගේ දෙගුණයක් වෙන්න ඕනේ කේන්ද්‍රය ආපාදනය කරපු කෝණය. එහෙනම් මට ලියන්න පුළුවන් x සමානයි මෙයා වගේ දෙගුණයක් කියලා. එහෙනම් x සමානයි දෙවාරයක් 35. එහෙනම් x වලගේ දෙවාරයක් 35 අංශක 70යි කියලා ගන්න පුළුවන්. අපි ආවිවාර පළවෙනි ගානට ගියොත් මෙයා x නිසා මෙතන 2x කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාගෙන් භාගයක් මෙයා කියලා ගන්නත් පුළුවන්. එහෙනම් x සමානයි දෙවෙනි ආකාරය x සමානයි මෙතන 60 බෙදීම 2යි කියලා ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් වෙන්නේ අවසානයේ එකම පිළිතුර. හරි. අපි යමු තුන්වෙනි ගානට. ඊළඟට තුන්වෙනි ගානට ගියොත් මෙන්න මේ ගාන ඇතුළේ තියෙන රූපේ මේ පළවෙනි සහ දෙවෙනි ගාන රූපේ එකම සම්බන්ධය තියෙන්නේ. හැබැයි මම මේක ප්‍රමේය ගන්නද්දිම කිව්වා මේක තරු ලකුණක් දාලා විශේෂයෙන් සටහන් කරගන්න. මේ රූප දෙකට වඩා ටිකක් වෙනස්. මොකද මේ සම්බන්ධය මෙතන තිබ්බට ඒක ගොඩක් අය ළමයට අඳුර ගන්න බෑ. හේතුව තමයි මේක තියෙන්නේ ටිකක් වෙනස් විදිහට. හරි අපි බැලුවොත් මේක කියන්නේ වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාත කෝණය. බලමු මේකේ එහෙම අවස්ථාවක් තියෙනවද කියලා. ඒතකොට ළමයෙක්ට මුලින්ම හිතෙන්නේ වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාත කෝණය කිව්වම මෙන්න මේ කෝණය. නමුත් ඒ ඡාප කොටසින් වෘත්තයේ ඉතිරි කොටස මත කෝණයක් කොහෙවත් ආපාතනය කරලා නැහැ. එහෙනම් මේකේ වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය ආපාත කරපු කෝණය විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ විශාල x කෝණය. කොහොමද ඒක හැදිලා තියෙන්නේ? හැදිලා තියෙන්නේ මෙන්න මේවම අත ගෙනියන විශාල වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයේ හදපු කෝණය. එහෙනම් මෙන්න මේ කෝණය තමයි කේන්ද්‍රය ආපාත කෝණය. එහෙනම් මේ ඡාපයෙන් වෘත්තයේ ඉතිරි කොටස මත හදපු කෝණය තමයි මේ 110 කියලා කියන්නේ. එහෙනම් කේන්ද්‍රය ආපාත කෝණය මෙන්න පරිධිය ආපාත කෝණය. එහෙනම් මේ x මෙයා වගේ දෙගුණයක්. එහෙනම් මට ලියන්න පුළුවන් x සමානයි දෙවාරයක් 110යි x වල අගේ අංශක 220යි. එතකොට මෙන්න මේ අවස්ථාව වෘත්ත ප්‍රමේයයක් ඇතුලේ නිතර චෙක් කරන්න පුළුවන් අවස්ථාවක්. ඒතර විශේෂයෙන් බලා ගන්න ඕනේ ගානක් තමයි ඔය. හරි. අපි ඊළඟ ගානට ගියොත් පස්වෙනි ගානට මේ ගාන අහනවා ACB කෝණය අහනවා. අපි ඒ කෝණය මාක් කරගත්තොත් මෙන්න මේ කෝණයට තමයි කියන්නේ ACB කෝණය කියලා. හරි. මේ ප්‍රමේයන් වල අඩංගු කාරණේම තියෙනවා. කේන්ද්‍රය ආපාත කෝණයක් තියෙනවා, පරිධිය ආපාත කෝණයක් තියෙනවා. හැබැයි අපි මෙතන පරිධිය ආපාත කෝණය දන්නේ නැහැ. කේන්ද්‍රය ආපාත කෝණය දන්නේ නැහැ. එහෙනම් මේ දෙකෙන් අපි මේක හොයාගත්තොත් මේක හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම බලමු කෙලින්ම ACB හොයන්න ක්‍රමයක් තියෙනවද කියලා. එහෙම බැලුවම ක්‍රමයක් අපිට පේන්නේ නැහැ. එහෙනම් අපි එමු මෙන්න මේ AOB කියන ත්‍රිකෝණයට. මොකද ඒකේ මෙතන දීලා තියෙනවා. මෙන්න මේ කෝණය 30යි කියලා. දැන් අපි බලමු මෙතන 30යි නම් මේ කෝණ තුන අතර සම්බන්ධයක් ගන්න පුළුවන්ද කියලා. ඊළඟට මතක් කරන්න ඕනේ මේක ජ්‍යාමිතියේ මුල් ප්‍රමේයන් 10 අතර තියෙන සරල ප්‍රමේයක්. මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා. මම හිතනවා මේ වෙද්දි මේවා දන්නවා කියලා. සමදීපාද ත්‍රිකෝණයක. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් මේ පාද දෙකට ඉස්සර හැංගීම. ඒ කියන්නේ පාද වලට සම්මුඛ කෝණ සමාන වෙනවා. මෙන්න මේ ප්‍රමේයයටදී මට මෙන්න මේකට ගන්න පුළුවන්. OA කියන පාදයේ සමානයි OB කියන පාදයේ කියලා. කල්පනා කරලා බලන්න හේතුව මොකක්ද කියලා. හේතුව තමයි OA කියන්නේ OB කියන්නේ
එකම වෘත්තයක අරයන්. එහෙනම් මේ අරයන් දෙක එකම දිගක් වෙන්නේ. එහෙනම් OA දුරයි OB දුරයි සමානයි කියලා ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි කියලා. එහෙනම් මෙයා 30යි නම් මෙන්න මෙයා 30යි. එහෙනම් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර ඇතුල් කෝණ තුනේ එකතුව අංශක 180යි. එහෙනම් මට ගන්න පුළුවන් මම ගත්තොත් මෙන්න මෙයා x කියලා ලේසියට x කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් x ධන 30යි 60 සමානයි 180යි. එහෙනම් x සමානයි මේ 60 මේ පැත්තට යවුවොත් 120යි. ඒ මොකක්ද උනේ? 60 මේ පැත්තට යනකොට 180න් අඩු වුණා. ඍණ 60ක් වෙලා යන්නේ. එහෙනම් x 120 නම් අපි දන්නවා ACB කියලා කියන්නේ මේ කේන්ද්‍රය ආපාදනය කරපු කෝණය වගේ භාගයක්. මෙයා වගේ මෙයා දෙගුණයක් නම් මෙයා වගේ මේ කෝණය භාගයක් විය යුතුයි. එහෙනම් මට කෙලින්ම ලියන්න පුළුවන් ACB කෝණය සමානයි. මෙයා 120යි. 120 බෙදීම 2යි කියලා. එහෙනම් අවසාන උත්තරය අංශක 60ක් විදිහට එනවා. ඊළඟ ප්‍රමේයන් වලට આવොත් ඔයාලට පේනවා මේ ප්‍රමේය සහ මේ ප්‍රමේය මොකක්ද තියෙන ප්‍රමේය. අපි ලක්ෂණ වලින් බැලුවොත් අපි ඉගෙන ගත්ත ප්‍රමේයක් හතරවෙනි ප්‍රමේය විදිහට එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා ප්‍රමේයක්. එහෙනම් මෙන්න මේ පළවෙනි රූපෙට ආවොත් A සහ B ලක්ෂ දෙකෙන් පටන් අරන් A ගෙන් පටන් අරන් C දක්වා යනවා ආයි B ගෙන් ඉවර වෙනවා ආයි පාරක් A ගෙන් පටන් අරන් D දක්වා යනවා B ගෙන් ඉවර වෙනවා. අපිට පේනවා මෙන්න මේ කෝණ දෙක එනම් එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන ප්‍රමේය යටතේ සමාන වෙනවා. එහෙනම් x සමානයි කෙලින්ම අංශක 48යි කියලා ගන්න පුළුවන්. ඒ විදිහටම දැන් අපිට ඕනේ y ව හොයාගන්න. හැබැයි y ඉන්නේ රූපේ x ඊට පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. එහෙනම් එකම ඛණ්ඩයේ කෝණ කියන ප්‍රමේය මෙන්න මේ විදිහට අපිට ගන්නත් පුළුවන්. d ගෙන් පටන් ගත්ත d ගෙන් පටන් අරන් a දක්වා ගිහිල්ලා c ගෙන් ඉවර වෙනවා. එහෙනම් මේ තියෙන්නේ DAC කෝණය. ආයි පාරක් D ගෙන් පටන් අරන් B දක්වා ගිහිල්ලා C ගෙන් අවසන් වෙනවා. මේ තියෙන්නේ එකම ඛණ්ඩයේ කෝණ දෙකක්. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ DAC කියන කෝණය කියන්නේ y කෝණය සමානයි DBC කියන කෝණයට. එහෙනම් DBC වලගේ 32යි කියලා දීලා තියෙනවා. එහෙනම් y සමානයි අංශක 32යි. හරි. අපි 7 වෙනි ගානට ආවොත් 7 වෙනි ගානෙන් අපෙන් අහන්නේ මේ ගණන් වල කියන්නේ ඉංග්‍රීසි අක්ෂරය හොයන්න කියලා. කියන්නේ නොදන්නා ඉංග්‍රීසි අක්ෂරය හොයන්න කියලා. මේකේ නොදන්නා ඉංග්‍රීසි අක්ෂර විදිහට තිබ්බ x සහ y කියන දෙන්න. මෙතන දන්නේ නැති ඉංග්‍රීසි අක්ෂරයක් විදිහට තියෙන්නේ simple x. එහෙනම් මේ x හොයන්නේ කොහොමද කියලා බලමු. x හොයනකොට අපි බලමු මේකේ මට බැලුම් පේනවා මේකේ කොහෙවත් කේන්ද්‍රය ආපාදනය කරපු කෝණ නැහැ. මොකද සමහර ළමයිට පේන්න පුළුවන් මේකේ කේන්ද්‍රය ආපාදනය කරපු කෝණයක් විදිහට නැහැ. මෙතන කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන. හැබැයි මේ තියෙන්නේ මෙන්න මෙතනදී තමයි ඡේදනය වෙලා තියෙන්නේ මෙන්න මේ රේඛා දෙක. එහෙනම් මේක කේන්ද්‍රය ආපාදනය කරපු කෝණයක් නෙමෙයි. කේන්ද්‍රය ඉන්නේ මෙන්න මෙතන. හරි. එහෙනම් මොකද්ද ප්‍රමේය? මේකත් එකම ඛණ්ඩයේ කෝණ කියන ප්‍රමේය. AB ගෙන් පටන් ගත්තා C දක්වා ගියා. AB ගෙන් පටන් ගත්තා X දක්වා ගියා. එහෙනම් මෙන්න මේ කෝණයට සමානයි කියලා තියෙනවා. නමුත් අපි මෙතන කෝණය දන්නේ නැහැ. හැබැයි ඔයා ඉගෙනගෙන තියෙන ජ්‍යාමිතියේ පළවෙනි ප්‍රමේය විදිහට මෙන්න මේ පළවෙනි ප්‍රමේය නිතර යෙදෙන ප්‍රමේය. සරල රේඛාවක් මත තියෙන මෙන්න මේ බද්ධ කෝණවල එකතුව අංශක 180ක් කියලා ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙන්න මේ තියෙන්නේ සරල රේඛාවක්. එහෙනම් මට කියන්න පුළුවන් මේ සරල රේඛාව මත තියෙන මේ කෝණ දෙකේ එකතුව අංශක 180ක් කියලා. එහෙනම් මට x ධන 130 සමානයි අංශක 180යි කියලා කියන්න පුළුවන්. එහෙනම් මට කියන්න පුළුවන් x සමානයි 180 ඍණ මේ 130 මෙහෙ ගියොත් ඍණ 130ක් කියලා යන්නේ. එහෙනම් 180 ඍණ 130යි. එහෙනම් x ට උත්තරයක් එනවා අංශක 50යි කියලා. එහෙනම් මෙන්න මේ ප්‍රමේයයන් දෙක යෙදුනේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියු ප්‍රමේයය. අපි යමු ඊළඟ ප්‍රමේයයන් ඊළඟ ගණන් තුනට. බැලුවටම පේනවා මේකේ තියෙන අර්ධ වෘත්තයක් සම්බන්ධව යෙදුණු ප්‍රමේය මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණී වේ කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් කෙලින්ම ඒ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ විස්කම්භයක්. එහෙනම් විස්කම්භයේ දෙකල වලින් පටන් අරන්
කෝණයක් හදලා තියෙන. එහෙනම් මේ තියෙන අර්ධ වෘත්තයක් ඇතුලේ තියෙන කෝණයක්. එහෙනම් කෙලින්ම මෙන්න මේ x කියන කෝණය අංශක 90යි කියලා ලියන්න පුළුවන්. ඊළඟ මෙතෙන්ට ආවොත් මේ තියෙන අර්ධ වෘත්තයේ කෝණයක්. එහෙනම් ඔයා දන්නවා මෙතනගේ අංශක 90යි කියලා. හැබැයි අහලා තියෙන්නේ මෙන්න මෙතන ඉන්න x ගේ අගයක් ගැන. කොහොමද හොයන්නේ? මේකේ අමතර தත්ත්වයක් ඔයාලට පේනවා. මෙන්න මේ පාද දෙක සමානයි කියලා. එහෙනම් අපි කලින් කතා කරපු විදිහට මේ පාද දෙක සමාන වෙදී මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. මෙයා x නිසා මෙයා x වෙනවා. ආයි පාරක් ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් කියලා මුල් ප්‍රමේයන් වල තියෙනවා. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව අංශක 180යි x ධන x 2x ධන 90 සමානයි අංශක 180යි. මම ගාන මෙහෙන් හදන්නම්. 2x සමානයි මේ 90 මෙහෙට යවුවොත් 180 ඍණ 90යි. එහෙනම් 2x සමානයි 180න් 90ක් ගියොත් උත්තරය 90යි. අපිට ඕනේ x හොයන්න ඕන නිසා දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. එහෙනම් x සමානයි අංශක 45යි. ඔය විදිහටම අපි 10 වෙනි ගානට ගියොත් 10 වෙනි ගානේ පැහැදිලිව පේනවා මේ දිනේ මොකද්ද? අර්ධ වෘත්තයක්. ගානක අර්ධ වෘත්තයක් හැඩයට දුන්නට අපිට මේක අර්ධ වෘත්තයක් කියලා ගන්න බෑ. හැබැයි මේකේ පේන්න තියෙන පැහැදිලිව මෙන්න මෙතන කේන්ද්‍රයේ තියෙන. එහෙනම් මේ තියෙන විස්කම්භයක් මේ තියෙන අර්ධ වෘත්තයක්. එහෙනම් අර්ධ වෘත්තයේ කොන ඍජුකෝණී කියන ප්‍රමේය අපිට දැකපු ගමන් ගන්න පුළුවන්. එතකොට x ධන 90 ධන 60 සමානයි 180. මම ඉලමදි නිසා මෙහෙම ලියනවා. එහෙනම් x ධන 90 ධන 60. එහෙනම් x ධන 90යි 60යි අපි දන්නවා 150යි සමානයි 180යි. 150 මෙහෙට ගියොත් x වෙලාගේ අපිට ගන්න පුළුවන් අංශක 30යි කියලා. එතකොට මේක මේ O level කෙටි ප්‍රශ්න පේපර් එකට හුරු කිරිල්ලක් මේ කරන්නේ. හැබැයි මේ විදිහට PO ඒ කියන්නේ එකපාර ප්‍රමේයක් එක ප්‍රමේයකින් විතරක් ගානක් එන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමේයන් කිහිපයක් අලං වෙච්ච ගානක් එන්න පුළුවන්. ඒතර මේ අපි කරන්නේ මේ දක්වා අපි ඉගෙන ගත්ත වෘත්ත ප්‍රමේයන් වලට හුරු වීමක්. ඒතර මීට වඩා යම් තාක්ෂණයකට වෙනස් විදිහට තමයි O level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හැදෙන්නේ. මේ ප්‍රමේයන්ම තමයි. හැබැයි මීට වඩා තව ප්‍රමේයන් දෙකක් විතර එකට දාලා පොඩ්ඩක් විතර සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. අපි O level ප්‍රශ්න සාකච්ඡාවකුත් යනවා. ඉස්සෙල්ලා අපි මේ දක්වා ඉගෙන ගත්ත ප්‍රමේයන් ටික ආවරණය කර ගැනීමක් තමයි මේ කරන්නේ. අන්න නෝට් එක විදිහට මේක දාගන්න. හරි. අපි ඊළඟ ප්‍රමේයන් තුන කතා කරොත් ඊළඟ ප්‍රමේයන් තුනේ අපි 11 වෙනි ප්‍රමේයට ආවම මේක පැහැදිලිවම පේනවා වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේයක්. එහෙනම් ඔයා වෘත්ත චතුරස්‍ර පිළිබඳව ඔයා මොනවද මේ වෙද්දි දන්නේ? ඔයා වෘත්ත චතුරස්‍ර වලින් දන්නවා මෙන්න මේ සම්මුඛ කෝණ දෙකක එකතුව අංශක 180ක් කියන්න ඔයා දන්නවා. එහෙනම් අපෙන් x අහලා තියෙන්නේ. එහෙනම් x සහ x සම්මුඛ කෝණයේ එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් x ධන මෙන්න මේ 110 සමානයි අංශක 180යි කියලා. එහෙනම් x හොයන්න මේ 110 නම් මේ පැත්තට ගෙනියනවා. එහෙනම් 180 ඍණ 110යි. එහෙනම් x සමානයි අංශක 70යි කියලා එනවා. ඒක ඊටම සරල ප්‍රමේයයක්. ඒ ප්‍රමේයේ සරල යෙදීමක් තමයි මේ. ඊළඟ මම කලින් ගානකදී මතක් කරා අපස සාමාන්‍ය පෙළ විභාගයේ O level ප්‍රශ්න පත්‍රයේ එකපාරටම මෙහෙම තනිකර ප්‍රමේය දීලා ගාන අහන්නේ නැහැ. ප්‍රමේයන් කීපයක් කලවම් කරලා දෙන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඔයාලා මේ රූපය බැලුවොත් පේනවා ඇති. මෙන්න මේ ඉරි දෙක අමතක කරොත් ඔයාලට පේනවා කේන්ද්‍රය ආපාදිත කෝණයක් සහ පරිධිය ආපාදිත කෝණයක්. සහ මේ මැද්ද රූපේ අපි අමතක කළ මේ වටේ දිහා බැලුවොත් පේනවා මේ තියෙන මොකද්ද? වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් අපි බලමු ඔන්න ඕකෙන් මොන ප්‍රමේය පාවිච්චි කරලාද x සහ y ට උත්තර ගන්න කියලා. සමහරවිට ප්‍රමේයන් දෙකම පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අපි x ගැන හිතුවොත් මොකක්ද අපිට කියන්න පුළුවන්? මෙන්න මේ ප්‍රමේයයට අනුව කේන්ද්‍රය ආපාදිත කරපු කෝණය පරිධිය ආපාදනය කරපු කෝණය වගේ දෙගුණයක් කියන ප්‍රමේයයට අනුව මට කියන්න පුළුවන් x වගේ දෙගුණයක් තමයි මෙන්න මේ 160 කියලා කියන්නේ. එහෙනම් 160න් භාගයක් x. එහෙනම් මට කියන්න පුළුවන් x සමානයි 160 බෙදීම 2යි. හේතුව කේන්ද්‍රය ආපාදිත කෝණය පරිධිය කෝණය වගේ දෙගුණයක්. එහෙනම් x වගේ දෙගුණයක් මෙයා. එහෙනම් x කියන්නේ මෙයා වගේ භාගයක්. එහෙනම් x සමානයි
අංශක 80යි. ඊළඟ මට ලියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමේයයේ සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180ක් කියලා මම දන්නවා. එහෙනම් x ගන්න y සමානයි අංශක 180යි. හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. එහෙනම් මේ වෙද්දී අපි x හොයලා තියෙන්නේ. එහෙනම් y හොයන්න පුළුවන්. මම x වෙනුවට 80 දැම්මොත් මට y හොයාගන්න පුළුවන්. මේ 80 සමාන ලකුණේ එහා පැත්තට යවලා. එතකොට ධන 80 ඍණ 80ක් වෙලා යන්නේ y සමානයි අංශක 100යි කියලා එනවා. එතකොට මෙතනදී ප්‍රමේයන් දෙකක් පාවිච්චි වුණා. පළවෙනි ප්‍රමේය තමයි කේන්ද්‍රයේ හදපු කෝණයේ පරිධිය හදපු කෝණය වගේ දෙගුණයක් කියන කතාව. ඊළඟට වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන ප්‍රමේය. හරි. එහෙනම් මෙන්න මේක විසඳන්න උත්සාහ කරන්න. ඔයා මේ වීඩියෝ එක බලද්දී වීඩියෝ එක නවත්තලා මේ ගාන රූපේ ඇඳගෙන ගාන හදන්න try එකක් දෙන්න. විනාඩියක් දෙකක් try එක දීලා වීඩියෝ එක play කරලා උත්තරේ කොහොමද ආවේ කියන එක හිතන්න. හරි. අපි ආවොත් මේ ක්‍රමයට ඔයාලට බැලු බැලමටම පේනවා මේකේ වෘත්ත චතුරස්‍රයක් තියෙනවා. සහ මේකේ x සහ y හොයන්න ඕන. දන්නා ඉංග්‍රීසි අක්ෂර දෙක x සහ y කොහොමද හොයන්නේ? අපි කල්පනා කරොත් වෘත්ත චතුරස්‍ර වලට අමතරව තව මේකේ මොනවද තියෙන්නේ? මේ කේන්ද්‍රයේ හදපු කෝණ ඒ කතාව මෙතන තියෙන විදියක් නෑ. මොකද කේන්ද්‍රයේ තියෙන තැනක්වත් අපිට දක්වලා නෑ. එතකොට මේ කේන්ද්‍රය නෙමෙයි අපිට බැලු බැලමටත් පේනවා මේ වෘත්තයේ හරිය නැද්ද නෙමෙයි කියලා. එහෙනම් කේන්ද්‍රයේ තියෙන තැනක් අපි දන්නේ නැහැ. එහෙනම් කේන්ද්‍රය ආපාදනය කරපු කෝණය කියන ක්‍රමයට අපිට යන්න විදියක් නැහැ. රූප දිහා හොඳට බැලුවොත් ඔයාලට පේනවා එකම ඛණ්ඩයේ කෝණ කියන ප්‍රමේය මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතනින් පටන් ගත්තා පරිධියෙන් අවසන් වුණා. ආයෙ එතනින් පටන් ගත්තා පරිධියෙන් අවසන් වුණා. එහෙනම් මට ගන්න පුළුවන් මෙන්න මේ කෝණය මම මේ අත ගෙනියන කෝණය සමානයි මෙන්න මේ කෝණය. එතකොට අපිට ලියන්න වෙන්නේ x සමානයි y කියලා. x සහ y අතර සම්බන්ධයක් ආවා. තාමත් අපි x කීයද y කීයද කියලා දන්නේ නැහැ. අපි මෙතනින් එක්කෙනෙක් හොයාගත්තොත් ඉබේම අනිත් කෙනා ගියාගෙත් හොයලා තියෙයි. මොකද හේතුව මේ දෙන්න සමානයි. එහෙනම් දැන් කල්පනා කරන්න y හොයන්න ක්‍රමයක් තියෙනවද? y හොයන්න තිබ්බා. මෙන්න මේ මුළු කෝණය දැනන් ඉඳලා මේ මුළු කෝණය දැනන් හිටියා නම් මොකක්ද ප්‍රමේය? මේ දෙන්නගේ එකතු අංශක 180ක් නේ. හැබැයි ඒක දන්නේත් නැහැ අපි. එහෙනම් බලන්න මෙන්න මේ පැත්ත බැලුවොත් දෙපැත්තම කෝණවල අගයන් දීලා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ සමස්ත මුළු කෝණයක් මේ මුළු කෝණයක් එකතු අංශක 180ක් කියලා. එහෙනම් මේ පැත්තෙන් එනවා 100 ධන. මෙතන මුළු කෝණය x සහ 45 එකතුවක්. එහෙනම් x ධන 45 සමානයි අංශක 180යි. 100යි 45යි 145යි. ඒක සමානයි අංශක 180ට. මම ඉඩ මදි නිසා මෙහෙට ගන්නවා. එහෙනම් මට x හොයන්න නම් මේ 145 එහා පැත්තට ගෙනියන්න පුළුවන්. එහෙනම් 180 ඍණ 145. එහෙනම් x වලට උත්තරයක් එනවා. 180න් 145 ගියොත් උත්තරේ විදියට අංශක 35යි කියලා එනවා. හරි. අපි ඊළඟ ගණන් තුනට ආවොත් මේ 14 වෙනි ගාන කියන එකේ පේන වෘත්ත චතුරස්‍රව සම්බන්ධ ගාන වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් වෙලා තියෙනවා. අපි දන්නවා දික් වුණාම හැදෙන පාදයක් දික් වීමෙන් හැදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙනම් කෙලින්ම මෙතන x සමානයි x සමාන නම් මෙන්න මේ 105 කියන අගයට. අපි 15 වෙනි ගානට ආවොත් මේකෙත් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් වෙලා තියෙනවා පේනවා. එතකොට පාදයක් දික් වුණාම හැදෙන බාහිර කෝණය ඒ කියන්නේ c සමාන වෙනවා මෙන්න මේ කෝණයට. හැබැයි ඒ කෝණයේ යගෙත් අපි දන්නේ නැහැ. මේ ගානේ හොයන්න කියන්නේ ab සහ c. එතකොට c ව ලියා ගන්න වෙන්නේ නොදන්නා දෙන්නෙක් ඇසුරෙන්. එහෙනම් මේ සමස්ත කෝණය a ධන b කියලා මට ගන්න පුළුවන්. එහෙනම් c සමානයි a ධන b කියලා ගත්තා. හැබැයි මම මෙතන a දන්නෙත් නැහැ තාම b දන්නෙත් නැහැ c දන්නෙත් නැහැ. එතකොට කොහොමද මේකේ a b සහ c හොයන්නේ? c ව හොයාගන්න තිබ්බා. a ව සහ b ව දන්නවා නම් දැන් බලන්න a ව සහ b ව හොයාගන්න ක්‍රමයක් තියනවද කියලා. වෘත්ත චතුරස්‍රවල ප්‍රමේයන්ට අමතරව මේ ගානේ තව යන්න පුළුවන් ප්‍රමේයන් තියෙන්නේ මොනවද? මට ගන්න පුළුවන් එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියන ප්‍රමේය.
එතකොට මේ ප්‍රමේයට අනුව මෙන්න මේ කෝණය සමානයි මේ කෝණයට. ඒතර මට ගන්න පුළුවන් B සමානයි අංශක 55යි කියලා. ඒ විදිහටම D සමානයි අංශක 55යි කියලා. එතකොට මේ විදිහටම මට ආයි පාරක් ඒව ගන්න පුළුවන්. බලන්න ඒව හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙතනින් පටන් අරන් පරිධියෙන් ඉවරලා එහෙනම් මේ කෙළවරෙන් පටන් අරන් ආයි බලන්න පරිධියට ගිය කෝණයක් කොහෙද තියෙන්නේ කියලා. ඒ කෝණය මෙන්න මෙහෙම තියෙනවා. එහෙනම් ඒවලාගේ මෙන්න මේ කෝණයට සමානයි. එහෙනම් ඒ සමානයි අංශක 40යි කියලා ගන්න පුළුවන්. එහෙනම් C වලාගේ A ධන B ට සමානයි. එහෙනම් C සමානයි 55 ධන අංශක 40. C වලට අගයක් එනවා 55යි 40යි අංශක 95යි. වෘත්ත ප්‍රමේයයන් යටතේ අපි කතා කළා වෘත්ත වලට ස්පර්ශක අඳින අවස්ථා කිහිපයක් ගැන. එතකොට මේ කතා කරන්න යන ගණන් දෙක ඒ වෘත්ත වලට ස්පර්ශක ඇඳෙන අවස්ථා දෙකක්. එකක් තමයි අපි මේ 16 වෙනි ගාන බැලුවොත් මේකේ පේනවා ස්පර්ශකයේ ඇඳිලා තියෙන්නේ වෘත්තය මත ලක්ෂයකදී. 17 වෙනි ගාන බැලුවොත් ස්පර්ශක දෙකක් ඇඳලා තියෙනවා වෘත්තයේ බාහිරින් පීටි ලක්ෂයක ඉඳලා. ඒතර අපි 16 ගානට આવොත් මේකට අදාළ ප්‍රමේය ගත්තොත් මම ප්‍රමේය උගන්වද්දි මේක ප්‍රමේය සහ විලෝමයේ විදිහට විදි දෙකකට කිව්වා. එතනදී මම ඔයාලට කිව්වා මේකේ මතක තියාගන්න තියෙන එක කාරණයයි වෘත්තයක් මත ලක්ෂයක් කරා අපි ඇඳහම ස්පර්ශකයක් ඒ ස්පර්ශකයක් අරයත් අතර කෝණය අංශක 90ක් කියලා මතක තියාගත්තාම ඇති කියලා කිව්වා. එහෙනම් මෙන්න මෙතන තියෙන මේ ප්‍රමේය ස්පර්ශකයක් තියෙනවා ස්පර්ශ ලක්ෂයේදී අරය ඇඳලා තියෙනවා. එතකොට අරයත් ස්පර්ශකයක් අතර කෝණය අපි දන්නවා අංශක 90ක් කියලා. ඒතර මේ ගානේ මොකද්ද කරන්න තියෙන්නේ? AB කියන්නේ ස්පර්ශකයක් නම් AB කියන්නේ ස්පර්ශකයක් කියලා ගානේ දීලා තියෙන්න ඕනේ. බැරිලවත් AB කියන්නේ ස්පර්ශකයක් කියලා ගානේ දීලා තිබ්බේ නැත්තම් අපිට මෙන්න මේ ODA කෝණය අංශක 90ක් විදිහට ගන්න බෑ. හරි. ස්පර්ශකයක් නම් x හොයන්න කියලායි කියන්නේ. එහෙනම් මෙන්න මෙතන අංශක 90ක් කියලා ගන්නවා. මොන ප්‍රමේයට අදාළවද? ස්පර්ශකයක් අරයත් අතර කෝණය අංශක 90ක් කියන ප්‍රමේයට අදාළව. එතකොට මේ තියෙන්නේ ආයි පාරක් ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඔයා දන්නවා අංශක 180ක් කියලා. එහෙනම් මෙතන අංශක 90ක් කියලා දාගත්තට පස්සේ අපිට ලියන්න පුළුවන් x ධන 2යි x ධන 90 සමානයි අංශක 180යි කියලා. හරි. x ධන 2යි x කියලා කියන්නේ 3යි x ධන 90 සමානයි අංශක 180යි. එහෙනම් 90 අනිත් පැත්තට යනවා. එතකොට 3යි x සමානයි 180න් 90ක් අඩු වුණොත් මොකද ධන 90 එහාට ඇදි ඍණ 90ක් වෙලා යන්නේ. උත්තරේ අංශක 90යි. එහෙනම් අපිට ඕනේ x හොයන්න මේ පැත්ත බෙදනවා 3 මේ පැත්ත බෙදනවා 3 මම උත්තරේ විදිහට ගන්නම් 3ට 3 කැපිලා යනවා x සමානයි 93න් බෙදුනොත් අංශක 30යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු මෙන්න මේ ප්‍රමේය. මේ ප්‍රමේය මොකක්ද කියන්නේ? මේක කියනවා නොදන්නා ඉංග්‍රීසි අක්ෂර හොයන්න තියෙන. එහෙනම් x y සහ a කියන ඉංග්‍රීසි අක්ෂර තුනම හොයන්නයි තියෙන්නේ. එතකොට බාහිරින් පීටි ලක්ෂයක ඉඳලා ස්පර්ශක දෙකක් ඇඳහම මෙතනදී අපි දන්න කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි මේ PA දුරයි PB දුරයි සමානයි කියන්න අපි දන්නවා. සමහරවිට ඒ කාරණේ මේකෙදි මේ ගානේදී අදාළ නොවෙන්න පුළුවන්. මේකෙදි අහන්නේ x y a. මෙතන අහන්නේ කෝණ අතර සම්බන්ධයක් අහන්නේ. හරි. එතකොට දෙවෙනි කාරණේ විදිහට අපි ඉගෙන ගත්තා ස්පර්ශක දෙකෙන් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාදනය කරනවා කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ කේන්ද්‍රයේ හදපු මෙන්න මේ AOP කියන කෝණේ BOP කියන කෝණේ සමාන වෙනවා. එහෙනම් ඒට උත්තරය අපිට ගන්න පුළුවන් කෙලින්ම A සමාන වෙනවා අංශක 60ට. එහෙනම් A සමානයි අංශක 60. හරි. A අංශක 60ට සමාන වුණාට පස්සේ අපිට මෙන්න මේ ප්‍රමේයයෙන් ආයි පාරක් මේකේ දත්තයක් ලකුණු කරගන්න පුළුවන්. මොකක්ද? මේ තියෙන ස්පර්ශකයක් මේ තියෙන අරයක්. මේ තියෙන ස්පර්ශකයක් මේ තියෙන අරයක්. එහෙනම් ස්පර්ශකේ අරයයි අතර කෝණය අපි දන්නවා අංශක 90යි කියලා. කලින් ප්‍රමේයට අනුව. ආයි පාරක් අරයයි මේ ස්පර්ශකයේ අතර කෝණය අංශක 90යි. එහෙනම් අපිට දැන් x හොයා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. අපි ඒ ත්‍රිකෝණේ
කෝණ තුනේ එකතුව අංශක 180ට සමාන කරා නම් හරි. එහෙනම් x ධන 60 ධන 90 180යි. එතකොට x ධන 60යි 90යි 150යි කියලා දානවා 180යි. එහෙනම් x සමානයි. මට කෙලින්ම උත්තරයට යන්න පුළුවන්. 150 යහ පැත්තට ගියොත් 180න් අඩු වෙනවා. එහෙනම් x ට එනවා උත්තරේ 30යි කියලා. එහෙනම් x කියන්නේ ආගේ 30යි. ඔයා දන්නවා තුන්වෙනි ලක්ෂණයට අනුව මේ x y ට සමාන වෙනවා. හේතුව මොකද්ද? කේන්ද්‍රයත් බාහිර ලක්ෂයත් යා කරපු රේඛාවෙන් මේ ස්පර්ශක දෙක අතර කෝණය PA PB කියන ස්පර්ශක දෙක අතර තියෙන වෙන මේ කෝණය හරි මැදින් දෙකට බෙදෙනවා. එහෙනම් මේ x සහ y සමානයි. එම නිසා y සමානයි අංශක 30ක් වෙනවා. හරි අපි අද එතකොට දැන් මේ ඇවිල්ලා ඉන්නේ දවසේ අවසානයේට සාකච්ඡා කරන ගණන් තුනට. එතකොට අන්තිමට අපි ඉගෙන ගත්ත ප්‍රමේය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට සමානයි කියන ප්‍රමේය තමයි මේ ගණන් තුනේම එදලා තියෙන්නේ. අපි බලමු ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියන ප්‍රමේය කොහොමද මේ ගණන් තුනේ එදලා තියෙන්නේ කියලා. ඔයාලට මතක ඇති මම අවසානයේට කරපු ප්‍රමේය ඒකෙදි කතා කරා වෘත්තයකට ඇඳපු ස්පර්ශකයත් ඒ ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායත් අතර කෝණය සමාන වෙනවා ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට. එතකොට ඔයාලා මේ ගානක් හදන්න කලින් මේ ප්‍රමේයයන් සියල්ල පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ගානේ ලක්ෂණ ටික දැක්කට පස්සේ මෙන්න මේ ප්‍රමේය තමයි මෙතෙන්ට ගැලපෙන්නේ කියලා ඔයාලට ඒක අදාළ තැනට ගලප්ප ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක ගණන් හදලා පුරුද්දත් එක්ක ප්‍රැක්ටිස් කිරීමත් එක්ක තමයි එන්නේ. හරි. එතකොට මේ ප්‍රමේය තමයි මේ තියෙන්නේ. මම කොහොමද අල්ලවසේ ගණන් හැදුවේ මේ පාඩමේ ගණන් හැදුවේ එක් එක් ප්‍රමේයට අදාළව. පළවෙනි ප්‍රමේය ඉඳලා අන්තිම ප්‍රමේය දක්වා. එතකොට අපි මේ ඇවිල්ලා ඉන්නේ අවසාන ප්‍රමේයට. හරි. එතකොට මේ ප්‍රමේය කෙලින්ම මෙන්න මෙතන එදිලා තියෙනවා. ස්පර්ශකයත් ජායත් අතර කෝණය x හොයන්න කියලා තියෙනවා. මේ x සමානයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට. එහෙනම් මෙතනදී කෙලින්ම x සමානයි අංශක 45යි කියලා ගන්න පුළුවන්. මොකද මේ x කෝණය සමාන වෙන්නේ මෙතන අංශක 45 කෝණයට. හරි. අපි ඉස්සරහට ගියොත් දෙවෙනි ගානත් කෙලින්ම ඇදලා තියෙන්නේ ක්‍රමය. ඒක හිතන්න දෙයක් නැහැ. මෙන්න ස්පර්ශකය මෙන්න ජාය. එතකොට ස්පර්ශකයත් ජායත් අතර අපි සලකලා තියෙන්නේ මෙන්න මේ මහා කෝණය. එහෙනම් මේ මහා කෝණය සලකද්දී ඒකාන්තර වෘත්ත ඛණ්ඩය වෙන්නේ මේ ජායෙන් මේ පැත්තේ තියෙන වෘත්ත ඛණ්ඩය. එහෙනම් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ තියෙන මේ කෝණයට මේ කෝණය සමාන විය යුතුයි. එහෙනම් x සමානයි 110යි කියලා කෙලින්ම අපිට උත්තරයට යන්න පුළුවන්. එතකොට මේ ගණන් දෙකේදී ප්‍රමේය සරලව යෙදিলা තියෙනවා. හැබැයි මෙන්න මේ ප්‍රමේයට එද්දි පොඩ්ඩක් කල්පනා කරන්න තියෙනවා. දත්ත ප්‍රමාණය වැඩි. මෙතන x සහ y කියන දෙකම හොයන්න වෙලා තියෙනවා. එතකොට අපි x හොයන්න ගියොත් හරි ඉස්සෙල්ලා අපි බලමු y හොයන්න ක්‍රමයක් තියෙනවද කියලා. මොකද y හොයාගත්තොත් අපි දන්නවා දැන් මෙතන කොහොමද ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය හරියට තෝරගන්නේ කොහොමද? ඉස්සෙල්ලාම බලන්න x නම් හොයන්නේ x ඉන්නේ මේ ස්පර්ශකයක් මොන ජායත් අතරද කියලා. මොකද මෙතන ජායවල් 1යි 2යි ජායවල් 3ක් තියෙනවා. එතකොට x කියන කෝණය හැදිලා තියෙන්නේ මෙන්න මේ PS කියන ජාය සහ මේ TU කියන ස්පර්ශකයෙන්. එතකොට x කෝණය හැදිලා තියෙන්නේ ඒ රේඛා දෙකෙන්. එහෙනම් මේ ජාය දෙක වලින් තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණත් පටන් ගන්න ඕනේ. එහෙම කෝණ කීයක් තියෙනවද? මෙතනින් පටන් අරන් Q ගෙන් ඉවර වෙන කෝණයක් තියෙනවා. ආයි පාරක් මෙතනින් පටන් අරන් R ගෙන් ඉවර වෙන කෝණයක් තියෙනවා. මෙන්න මෙතෙන්ට අගයක් දීලා තියෙනවා y කියලා. හැබැයි මෙතෙන්ට අගයක් නැහැ. එහෙනම් මේ x කාට සමාන වෙනවද? x සමාන වෙනවා y ට. x සමාන වෙනවා y ට. තවත් අපි x සහ y ට උත්තර හොයාගෙන නැහැ. x y අසුරෙන් ලියාගෙන තියෙන. ඒ කියන්නේ දෙන්න සමානයි. හරි. එහෙනම් මොකක් හරි විදිහකට අපි x හරි y හරි හෙව්වොත් අපිට මේ දෙන්නටම උත්තරය එනවා. හේතුව දෙන්නම එකම අගයක් නිසා. හැබැයි ඔයා දන්නවා x හොයන්න විදිහක් නැහැ. x හොයන්න තිබ්බ ක්‍රමය තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. අපි මේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට ගියොත් මේ කෝණයට ගියොත් එතන අගයක් නැහැ. හැබැයි මේ කෝණයට ගියොත් y තියෙනවා. එහෙනම් y ව හොයාගත්තා නම් x ට උත්තරේ නිකම්ම එනවා. දැන් කල්පනා කරන්න y ට අගයක් ගන්නෙ කොහොමද? මෙතන y ට අගය ගන්න ක්‍රම කීපයක් තියෙනවා. මම ඒ ක්‍රම කීපෙම කියන්නම්. ඔයාලට පේනවා. මෙන්න මේ PS
y කියලා කියන්නේ ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ කෝණ තුනේ එකතුව අංශක 180යි. හැබැයි ප්‍රශ්නයක් y හොයාගන්න විදිහක් නැහැ. මෙතන කෝණේ අපි දන්නේ නැහැ. මෙතන 80 විතරයි දන්නේ. එහෙනම් කොහොමද y හොයන්නේ? ඒ ක්‍රමයට ගාන යන්න බෑ. ඒතකොට ගානක් හදද්දී, ජ්‍යාමිතිය ගානක් හදද්දී මේ ගාන හදන එක එක ක්‍රම තියෙනවා. ඒතකොට ළමයාට ක්‍රම ගොඩක් හිතෙන්න පුළුවන්. ඒක හැම ක්‍රමයකටම ටෙස්ට් කරලා බලන්න. සමහරවිට ළමයි 3 දෙනෙක් නම් ගාන හදන්නේ ක්‍රම 3කට වෙන්න පුළුවන්. හැබැයි අවසානයේ එකම උත්තරේ ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් ඒ ක්‍රමයට යන්න විදිහක් නැහැ. හරි. මෙයා y නිසා අපිට දාගන්න බැරිද මෙතෙන්ට y කියලා. හේතුව මොකද්ද? මේ තියෙන්නේ එකම ඛණ්ඩයේ කෝණ දෙකක් නේද? S ගෙන් පටන් ගත්තා Q දක්වා ගියා P ගෙන් ඉවර වුණා. S ගෙන් පටන් ගත්තා R දක්වා ගියා P ගෙන් ඉවර වුණා. S ගෙන් සහ P ගෙන් එකම තැනින් ඉවරලා. එහෙනම් මේ එකම ඛණ්ඩයේ කෝණ දෙකක්. මම මෙතෙන්ට දාගන්නවා y කියලා. දැන් ඔයාලට පේනවා මෙතන තියෙනවා වෘත්ත චතුරස්‍රයක්. හොඳට බලන්න මේ P Q R S කියන ශීර්ෂ තියෙන වෘත්තයක් මත. එහෙනම් මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. එහෙනම් ඔයාලට වෘත්ත චතුරස්‍ර වල ක්‍රමයන් මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. අපිට පාවිච්චි කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ කෝණය දන මේ කෝණය. ඒ කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන ක්‍රමය. එහෙනම් සම්මුඛ කෝණ දෙකේ එකතු අංශක 180යි. මට ලියන්න පුළුවන් y ධන 30 ධන 80 සමානයි අංශක 180යි. එහෙනම් 80යි 30යි 110යි සමානයි 180යි. 110 එහා පැත්තට ගියොත් මට y ට උත්තරයක් එනවා 70යි කියලා. 110න් 180න් 110ක් අඩු වෙනවා. 110 එහා පැත්තට යලා තියෙනවා y ට එනවා 70යි කියලා. එම නිසා x y ට සමානයි. එහෙනම් x කියන්නේ 70යි කියලා එනවා. මේ ගෙවෙන දින ටික ඔයාගේ ජීවිතයේ තීරණාත්මක දින කිහිපයක් ගෙවෙන්නේ. මොකද ඔයාගේ අපොස සාමාන්‍ය වෙල විභාගයේ ඒ 9ක් ඒ 8ක් කියන සීනියට යන්න, එමන් නැත්නම් ගණිතයට ඒකක් කියන සීනියට යන්න ඔයාලට තව තියෙන ඉතාමත් සුළු කාලයක්. ඉතින් මේ දින කිහිපය අඛණ්ඩව වැඩ කරන්න අපි තව ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් අලුත් පාඩම් මාලාවක් සහ අලුත් ප්‍රශ්න මාලාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.